ඊළඟට ආරාධනා කරන්න තියෙන්නේ අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමාට. ඒ නිසා මම වැඩි විස්තර කතා කරන්න යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හැබැයි බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාවට කිසියම් සාධාරණයක් කරන විග්‍රහයක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමාගෙන් අන්තර්කාලීන ආණ්ඩුව වත්මන් අර්බුදයට උත්තරයක්ද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ දෙපා නමද අවසර ඉල්ලා සිටිනවා. ගොන්ඩරුවන් මැතිතුමාගෙනුත් අවසරයි. ඒ වගේම අපේ වීරසුමන මන්ත්‍රීතුමාගෙනුත් අවසරයි. සහෝදරවරුනි, සෙනරත් සිල්ලා මැතිතුමා ඉතා නිවැරදිව සඳහන් කළා වගේ දැන් අපිට අන්තර්කාලීන ආණ්ඩුවක් කියන එක අවශ්‍යලා තියෙන්නේ ඇයි? ආණ්ඩුවක් තියෙනවනේ. ජනවරමක් ලැබිච්ච ආණ්ඩුවක් තියෙනවා. ඒතර මේ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නවලට මේ අර්බුදය පියමන් කරන්න විසඳුම් ඉදිරිපත් කරන්න. ඒතර ජනතාවගේ පැත්තෙන් එහෙම විසඳුම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් නැහැ. විපක්ෂයේ පැත්තෙනුත් එහෙම මෙන්න මේ විසඳුම් ඉදිරිපත් කරපන් එහෙම නැත්නම් මේ දේ කරපන් කියලා සටන් පාඨයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේක නොකරන නිසා කෝටා ගෙදර ඵලයන් කියලා තමයි සටන් පාඨයේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට අන්තර්කාලීන ආණ්ඩුවක් කියන සංකල්පයේ එන්නෙම ඒ කියන්නේ මේ අර්බුදය ඊටාම සංකීර්ණ අර්බුදයක්. ඒක දැන් දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ආර්ථික අර්බුදයේ ඒ මූලිකව ඒක දීර්ඝකාලීන අර්බුදයක්. ගොන්ඩරුවන් මැතිතුමා ඒක පැහැදිලි කරා. 77 ඉඳලා අපි ආපු ගමන ඇතුලේ අපි විසින් නඩත්තු කරපු ආර්ථික මොඩලේ අවසාන තර්කානුකූල සම්දිස්ථානයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක ගොඩාබේ මාත්‍යා පුටුවේ හිටියත් සජිත් හිටියත් අනුර දිසානායක හිටියත් මේක අඩු වැඩි වලින් විසක් වෙන්නේ නැහැ. මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේක ඉක්මන් වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ අතර මේ ආණ්ඩුවේ වංචා දූෂණ නිසා ඒවා තව ටිකක් උස්සන්න වීම නිසා ළඟට පොරොන්දු පරිදි පසුගිය රජයේ වංචා දූෂණ විරුද්ධව පියවර නොගැනීම නිසා අර මහජන වෛරය හොරා කියන එක අර 2015ටත් වඩා උස් හඬින් අපිට දැන් ඇහෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ උද්ඝෝෂණය ඇතුලේ විශාල වශයෙන් තරුණයෝ ඉන්නවා මේ දීර්ඝ කාලීනව මේ සමාජ ආර්ථික ක්‍රමයේ පිළිබඳව විරෝධයක් හිතේ තියෙන කලකිරීමක් හිතේ තියෙන ඒක දැන් එක්තරා විදියක විනෝදාත්මක ස්වරූපයෙන් පොලිසිය කඳුළු ගෑස් කන්න නැතුව හවසට ඇවිල්ලා සුදු වෑන් එකකින් උස්සන්න නැතුව මේක කරන්න පුළුවන් කියන විශ්වාසය නිසා දැන් විශාල වශයෙන් වුන් මේ සටනේ එළඹිලා ඉන්නවා. ඒක ඉතාම පැහැදිලි. අපි දන්නවා ඔය 70 දශකයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ පවා අනුමත කළා උතුරේ ත්‍රස්තවාදී සංවිධාන ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ අරගලයක් කිරීම සම්බන්ධ. ඒ කියන්නේ මේ ජාවාදන පාලනයේ මේ දුෂ්ට පාලනයේ ඒ ශිෂ්‍යයන්ගේ වචන වලින් මේකට එරෙහිව අවියස වීම ඉතාම සාධාරණයි. අපි ඒක අගය කරන්න ඕන, අපි ඒකට සහාය දෙන්න ඕන කියන මතයක්. කියන්නේ මේ සිසුන්ගේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන නායකයන්ට එරෙහිව තියෙන විරෝධය ප්‍රකාශ වුණේ ඒ විදිහට. ඒක වැරදි, ඒක ආපසු හරවන්න ඕනයි කියන මතය හදන්න රෝණේ විජේවීර සහෝදරයාට අවුරුදු ගණනාවක් ගියා. මොකද්ද මේ අරගලයේ අවසන් ප්‍රතිඵලය කියලා පෙන්වලා දෙන්න. ඒතර මෙන්න මේ වගේ අර ආණ්ඩුවට පහර දීමෙන් හිතට සතුටක් ලැබෙනවා, මේ කලකිරීමට යම් ආකාරයක සැනසීමක් ලැබෙනවා. ඒ නිසා මේකට බැහැර ඉන්න පිරිසක් ඉන්නවා. දීර්ඝකාලීනව අතර මේ අර්බුදයේ සියලු හැඩතල දැකලා නෙවෙයි. මේකේ තියෙන දුෂ්ට ස්වරූපය, අපි මහා දුෂ්ට ගොවි පවුල් ලක්ෂ 20ක් වහලුන් ලෙස තබාගෙන තමයි අපි බත් කන්නේ. සමාගම් 4ක 5කට සුද්ධ මූල්‍ය වහල් භාවයේ මේ කාන්තාව ගිල්ලවල පවුල් 20ක් තියාගෙන යනවා. අපිට ඒක හරි සාක්ෂි ප්‍රශ්නයක් නෑ, අපිට දුකක් නෑ, අපිට ලැජ්ජාවක් නෑ. අපි අශිෂ්ටවලට වෙන්න දෙනවා. අපි ඒකට විරුද්ධව පාරේ බැස්සේ නෑ. අපි නැගෙනහිර ජටිය විකුණනකොට, බටහිර ජටිය විකුණනකොට මේ ඊයේ පෙරේද දැන් ආරක්ෂක ගිවිසුම් 3ක් ගැහුවා, තෙල් ටැංකි ටික වික්කා. ඒතකොට මේ විරෝධය මේ විදිහට අපිට දකින්න ලැබුණේ නෑ. ඉතින් මේකේ විශාල වශයෙන් මේ Tamanට පුද්ගලිකව විඳින්න වෙන දෙයක් තියෙනවා. සමහර අයට බැල්කනි එකේ AC එක දාගෙන ඉන්න විදියක් නෑ. කට්ටු නිවාසවල ඉන්න සමහර මධ්‍යම පන්ති කොටස් බැල්කනියත් AC හයි කරලා තියෙනවා මම දන්නවා. ඉතින් එවැනි අය පවා මේ උද්ඝෝෂණයේ බොහොම මේ මධ්‍යම පන්ති කොටස් උගත් කොටස් මේ උද්ඝෝෂණයේ විශාල වශයෙන් ඉන්නවා. මට ඊයේ කෙනෙක් කිව්වා වුන් ක්ලබ් එකක පාටියක් තිබුණා. ඒ පාටිය ඉවරලා උද්ඝෝෂණයට යනවා කිව්වා. යන ගමන් රැට Uber එකෙන් 5 star කැම් වෙලා පොඩ කරන් තමයි අය යන්නේ. ඒතර ඇත්තරම මේ ආර්ථික අර්බුදයෙන්
දැඩි ලෙස පීඩා විඳින ජීවිත පවත්වාගෙන යන්න දුෂ්කරතාවයෙන් ගෙවන අය මේ උද්ඝෝෂණය ඇතුලේ දකින්න තියෙනවා බොහොම අඩුයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ උද්ඝෝෂණය අසාධාරණයි හරි වැරදි. මේ උද්ඝෝෂණය ඊටාම සාධාරණයි. මහජනයාට පරම අයිතියක් තියෙනවා මේ ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ගෙදර ඵලයන් කියලා කියන්නේ ඒක වාදයක් නැහැ. එතකොට හැබැයි මේ ආණ්ඩුව ගෙදර ඵලයන් කියන එක තාක්ෂණිකව යථාර්ථයක් බවට පත් වෙන්නේ කොහොමද? මෙතන ප්‍රංශ විප්ලවය හරි එහෙම නැත්නම් වෙනත් සන්නද්ධ අරගලයකින් බලය ලබා ගන්න සිදු කරන ප්‍රංශ විප්ලවය අවසානයේ බලය ලබා ගත්තේ නැහැ. එහෙම රුසියාවේ ඔක්තෝබර් විප්ලවය වගේ එකක් නෙවෙයි. ආණ්ඩුවට ආයු වලින් පහර දීලා ආණ්ඩුව පළවා හැරලා නව විප්ලවීය ආණ්ඩුවක් හදන්න හදනව නෙවෙයි. මේ ආණ්ඩුව වෙනස කරන්න ඕන ව්‍යවස්ථානුකූලව. ඒතර ව්‍යවස්ථානුකූලව මේ බලපෑම ඇතුලේ ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන් ප්‍රතිසංස්කරණ කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපේ ගොන්ඩුවන් මැතිතුමා කියපු මේ ආර්ථික මොඩලය වෙනස් කිරීම ගැන හෝ එහෙම නැත්නම් කෙටි කාලීනව මේ ඩොලර් අර්බුදය පියමන් කරන්න ගත යුතු පියවර දැන් මොකද්ද දැන් ඔය අර ගොන්ඩුවන් මැතිතුමා කිව්වා වගේ ඔය IMF දේවාලේ වඳින්න සුදුසු කපු දෙන්නෙක් දැන් දාගෙන තිනවා. ඒ දෙන්නත් රාජකාරී කළේ මේ රටේ මේ ආයතනවල ඒගොල්ලෝ උපදෙස් දීලා තමයි මේ ගමන ඇවිල්ලා මේ වලට වැටුනේ. ඉතින් ඒගොල්ලෝ 16 වතාවක් ওই දේවාලේ වැඳලා තියෙනවා. ඉතින් මේ වතාවෙත් වැඳලා ගොඩ යන්න පුළුවන් කියලා හිතනවා ඇති. ඔයකින් ඩොලර් මිලියන 3000ක් තව කොන්දේසි රාශියක් දාලා තවත් දේශපාලන අර්බුද වැඩි වෙන කොන්දේසි දාලා කොන්දේසි දැන්ටමත් ඉටු කරලා තියෙන්නේ. ওই ඩොලර් මිලියන 3000ක් කෑලි කෑලි කොටස් වශයෙන් 500 ගත්තයි කියලා මේ කෙටි කාලිනව මේ අර්බුදෙන් ඒත් ගොඩ යන්න බෑ. ඒක තමයි මහ බැංකුව අධිපති කියන්නේ මං ආවේ බ්‍රේක් ගහන්න. ඉතින් තව අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ. එතකොට මේක විසඳන විදිය ගැන පුළුල් යෝජනා නිශ්චිත කාලයකදී මෙන්න මේ දේවල් කරනවා මේ මොඩලය වෙනස් කරන්න අපි මෙන්න මේ දේවල් කරනවා මේ දුෂ්ට අශිෂ්ට ආර්ථික ක්‍රියාවලිය වෙනස් කරන්න මෙන්න මේ දේවල් කරනවා මහජනයාට ආර්ථික ඉඩපස්ථා ලබා දෙන්න මේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමට ගේන්න දරිද්‍රතාවයෙන් ගලව ගන්න ඒ ආර්ථික සාධාරණත්වය සමාජ සාධාරණත්වය තහවුරු කරන්න මෙන්න මේ දේවල් කරනවා 1 2 3 4 කියලා එහෙම ඉල්ලීමකුත් නැහැ ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කිරීමකුත් නැහැ. ඒ කියන්නේ මේ ජනවරම ලබාගත් ආණ්ඩුවට මේ ප්‍රශ්නේ විසඳන්න බැහැයි කියලා දැන් ඔවුන් පෙන්නලා තියෙනවා. ඒතර විපක්ෂයේ පැත්තෙන් විසඳන්නේ කොහොමද කියලා කියන්නෙත් නැහැ. ඒතර උද්ඝෝෂකයන්ගේ පැත්තෙන් ඉන්නේ ගෝඨා ගෙදරපත්. ඒතර ව්‍යවස්ථානුකූලව ගෝඨා ගෙදර ගියාම මොකද්ද වෙන්නේ? ගෝඨා ගෙදර ගියාම වෙන්නේ මාසයකට කාලයකට ඉන්න අගමැති ජනාධිපති බවට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් වෙනවා. ඒතර මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් වුණාම බසිල් රාජපක්ෂ මහත්මයාට අර 2005 ඉඳලා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ නරකම විදියට 2010 2014 මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෙදර යන තත්ත්වයට ඇති කරලා පිටිපස්සේ තිරෙන් පිටිපස්සේ දාලා ආර්ථිකයේ මෙහෙයුවා වගේ බසිල් රාජපක්ෂ මහත්තයාට ඒක මෙහෙවන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් වෙනසක් වෙන්නේ නැහැ. ඒකට ඒ විදියට බෑයි කියලා දැන් ඔප් වෙලා තියෙනවා. ඒ විදියට තමයි ওই 2010න් පස්සේ 14 දක්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න වෙච්ච කාලෙත් බසිල් රාජපක්ෂ මහත්තයා නිල නොවන විදියට ආර්ථිකයේ මෙහෙवला එදා කරේ නිල සහ නිල නොවන දෙකට විදියට. එතකොට ඒකෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ඒක මේ උද්ඝෝෂණයේ පාට බහලා ඉන්න ජනතාවත් විපක්ෂයත් පිළිගන්නේ නැහැ. ඒක පැහැදිලි. ඒත් ඊළඟට මොකක්ද වෙන්න පුළුවන්? ඊළඟට වෙන්න පුළුවන් මාසයකට පස්සේ කාලය තුල පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා පත් වෙනවා. ඒකට අර විජේතුංග ජනාධිපතිතුමා මේ පෙරදාස මැතිතුමා ඝාතනය වුණාට පස්සේ විජේතුංග මැතිතුමා ජනාධිපති වෙලා රනිල් ක්‍රිෂ්ණ අගමැති වුණා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයාට අගමැති වෙන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ කොහොම හරි ඔලුගෙඩිය 113ක් වාගෙන බැසිල් රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති වෙන්නත් පුළුවන් වෙයි. මේ දෙකෙන් කෝක කරත් මේ අර්බුදය පියමන් කරලා මහජනයා තුළ අපේක්ෂා දල්වලා මේ විරෝධය සමනය කරගන්න පුළුවන් කියලා අපි හිතන්නේ ඒ විසඳුමේ එතනින් යාට ගියා. ඊළඟට මේ අය විසින් මේක පිටිපස්සේ ඉන්න මේ අර්බුදය උත්සන්න කරලා මේ රාජ්‍ය ධනගස්සලා මේක අර්ධ යටත් විජිතයක් බවට පත් කරන්න සැලසුම් සකස් කරන පිරිස් උගුල් අට උනා. මේක මේ තනිතලා පාරක රික්තකයක යන ගමනක් නෙමෙයි. මේ ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච බලවේග වලට දැන් උගුලක් අටවන්න පුළුවන්. එහෙම උගුලක් අටවෙමින් තිබුණා. ඒක දැන් කොතන තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අභ්‍යන්තර සාකච්ඡා මොකද්ද ඊළඟ විකල්පය.
ඒ කියන්නේ ගෝඨා go home වෙනුවට ගෝඨා ඉන්නවා. ආණ්ඩුව අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අස්වෙලා ගෙදර යනවා. එතකොට අලුත් ආණ්ඩුවක් පිටවෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච බලවේග මම මේ විකල්ප කියන්නේ සිදුවිය හැකි දේවල්. ඒ බලවේග විපක්ෂයේ සහාය අරගෙන ආණ්ඩුවක් පිටවල නව අගමැතිවරයෙක්. එතකොට ඒ අගමැතිවරයා ඒක උගුලක් ලණුවක් කියලා මම කියන්නේ. ඊට පස්සේ අගමැතිවරයා තෝරන සටනෙත් කවුද අගමැති වෙන්නේ කියන එක ඇතුළේ විපක්ෂය මේ ආණ්ඩුවේ පාර්ශව ස්වාධීන වෙච්ච පාර්ශව සහ විපක්ෂය අතර ගැටුමක් ඇති වෙනවා. ඊළඟට විධායකයේ තියෙන්නේ ජනාධිපතිවරයා අතින්. විධායකයේ මූලික බලතල. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයාට මේ නිලධාරී තන්ත්‍රයේ යම් හැසිරවීමක් කරන්න පිටිපස්සේ තිරේ පිටිපස්ස යම් දේවල් හසුරවන්න දැනුත් පුළුවන්කම තියෙනවා. ඒතුම මේක අත්හැරලා නැහැ. එතකොට හැදෙන ආණ්ඩුව උද්ඝෝෂකයන් අතර පිළිගැනීමක් ඇති කරගන්න බෑ. ඕන්ට මේක පෙරලන්න අනිත් පැත්ත හරවලා විසඳුමක් ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබෙන්නේ ඒ ආණ්ඩුව වටන්න පුළුවන්. එතකොට ඒ ආණ්ඩුව නැවත වටලා ආයෙත් පුළුවන් වෙයි සමහරට කාටවත් මේක බෑ බැසිල්ටම තමයි පුළුවන් කියන ආයෙත් අර කියන විදිහට 117ක් වාගෙන බැසිල්ට ඕන නම් ආණ්ඩුවක් හදන්න පුළුවන්. සමහරට ඉන්දියාව මේ දැන් කරනවා වගේ ඩොලර් මිලියන 1500ක් කලින් දුන්නා 1000ක් දීලා ඒක ඇද ඉතා හොඳින් පේනවා ආණ්ඩුවේ අභ්‍යන්තරය අය දන්නවා මේක එහෙමයි කියලා උන් කියන්නේ නැතුණාට මේ ණය ක්‍රෙඩිට් ලයින් එකේ සල්ලි නිදහස් කරන්නේ නැහැ. විදේශ ඇමතිවරයා පේරාදෙණිය රෝහල ගැන බොහොම කිඹුල් කඳුළු හෙළුවා. හැබැයි අද වෙනකම් ඔවුන්ගේ ක්‍රෙඩිට් ලයින් එක නිදහස් කරලා නැහැ මේ අත්‍යවශ්‍ය ඖෂධ ගේන්න. ඔවුන් ණය කැරට්ටලියක් දීලා ගිවිසුම් තුනක් අත්සන් කරගත්තා. අත්පත් කර ගැනීම ඔක්කොම කරා තෙල් ටැංකිය ගත්තා සියල්ල කරා. ආණ්ඩුව දේශපාලන වශයෙන් අමාරුවේ දැම්මා. නමුත් ආණ්ඩුව ගොඩ දාන තැනකට මේ ඩොලර් 1000න් ගොඩ දාන්න බෑ. එතකොට දැන් චීනය වගේ ගත්තොත් එහෙම ඉන්දුනීසියාවට ඩොලර් බිලියන 5-10 දුන්නේ ඒ අර්බුදයෙන් ගොඩ යන්න. ඒතර මෙතන ඒකෙන් ගොඩ යන්න බලාපොරොත්තු වෙන්න කියලා නෙමෙයි මම කියන්නේ. తాවකාලිකව අර කියන ගුණවර්ග මැතිතුමා කියන මේ මොඩලය වෙනස් කරගැනීමේ ක්‍රියාවලියට නැනකම් හුස්ම ගන්න. ඒතර එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. ඒතර මේ ඉන්දියාවගේ මැදිහත් වීම තුළ මේක ධන ගස්සලා දැන් ඉන්දියාවේ ඇතුලේ සාකච්ඡාව යනවා. මම දන්නා මගේ හිතවත් මිත්‍රයෝ ඉන්දියන අය ඉන්නවා. අය කියනවා දැන් ලංකාවට විසඳුමක් නැහැ. ලංකාව ඉන්දියාවට ඈඳ ගන්න ඕන. ඈඳෙන එක තමයි හොඳ මර්ජ් වෙන එක. අරද යටත් විජිතයක් ලෙස ඉන්දියානු හමුදාව ලංකාවට ඇවිල්ලා සහනාධාර දෙන්න ඕනේ, මැදිහත් වෙන්න ඕනේ. සමහරට නරකම තත්ත්වයක්, මර්ධනකාරී තත්ත්වයක මලමිනී කීපයක් හරි ඇවිල්ලා ගැටුම උත්සන්න වුණොත් එහෙම කරන්න ඉඩ තියෙනවා. අර ලිබියාවේ කලා වගේ මේ අහිංසක උද්ඝෝෂකයෝ මේවා දන්නේ නැති වෙන්න පුළුවන්. මේවා ඇතුළෙන් ක්‍රියාත්මක වෙන පිරිස් මේවා කරන්නේ. එතකොට අර මැදිහත් වීමකට ආයි පාර කපා. දැනටම තමිල්නාඩු මහමැති කියනවා ගෝණින් ආහාර දාන්න ඕන කියලා යාපනයේට. ඒතර මේ මැදිහත් වීමකට පාර කපා ගන්න අපේ හාමුදුරුවෝ කිව්වා වගේ එහෙම තමයි ඉන්දියාව මෙතෙන්ද ක්‍රියා කරන්නේ. ඒතර ඒ නිසා අර විදියට හදන ආණ්ඩුව වට්ටලා නැවත ඔවුන්ගේ ඒ කියන්නේ ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ ආණ්ඩු කාර්යාලය ලෙස බැසිල් රාජපක්ෂ කියන්නේ ඒතර අගමැති ලෙස නෙමෙයි ජනාධිපති ලෙසත් නෙමෙයි 29 වෙනි ප්‍රාන්තයේ ආණ්ඩු කාර්යාලය ලෙස බලයට ගේන්න උත්සාහයක් ගන්න පුළුවන්. මේ කියන යම් తాවකාලික සහන දීලා මේ උද්ඝෝෂණයේ පිටපස්සට මෙහෙවන අය නියුට්‍රලයිස් කරලා ඒක කරන්න උත්සාහයක් ගන්න ඉඩ තියෙනවා. ඒක විකල්පයක්. ඒක විකල්පයකින්වත් අපි මේ රට හරි පාරට තල්ලු කරන්න හම්බෙන්නේ නැහැ. ඒතර මොකද්ද ඊළඟ විකල්පය? ඊළඟ විකල්පය තමයි අපි දැන් කතා බහට ලක් වෙන අපේ මාතෘකාවේ විකල්පය. ඒ කියන්නේ ජනවරමට අනුව ජනවරම ලැබිලා තියෙන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේ ලැබුණු ජනවරම නම් අනුව මේ ආණ්ඩුවේ පාර්ශව විසින් මෙතෙක් නොකළ දෙයක් අවුරුදු දෙකක් මේ මොඩලය වෙනස් කරන්න කිසිවක් කළේ නැහැ. ඒ වෙනුවට ඊට පටහැනි දේ හොරකමට දූෂණයට වංචාවට ඉඩ සැලසුවා. අද ඔඩිටර් ජෙනරාල් වාර්තාවේ තියෙනවා කොහොමද තමන්ගේ මිත්‍රයන්ට වියත් මගේ මිත්‍රයන්ට සීනි බදු වංචා කරලා මිලියන 15000ක් අපි ඒක කලින්ම කිව්වා. දැන් තමයි ඔඩිටර් ජෙනරාල් මහත්තයා කියන්නේ. එතකොට ඒ කරපු දේවල් කර ආවා මිසක් අඳුරේ අතපත ගෑවා මිසක් තනි පක්ෂයක් ලෙස අනිත් පක්ෂවල අදහස් නැතුව ප්‍රජාතන්ත්‍රවාදී නැතුව අභ්‍යන්තර සංවිධානය ඇතුලේ ඒ හිතුවක්කාරව ආපු ගමනේ ප්‍රතිඵලය. ඒතර ඒක වෙනස් කරලා පෙන්වීමේ අභියෝගයේ ජනවරමට අනුව පාර චිත්‍ර ඇඳපු දරුවෝ අපේක්ෂා කරපු විදියට. ඒ චිත්‍ර ඇඳපු දරුවෝ තමයි අද ගල්මුල් අතට අරන් තියෙන්නේ. ඒ අපේක්ෂා භංගත්.
ඒතර ඒක නැවත ඇති කිරීමේ වගකීම ජනවරම අනුව තියෙන්නේ කාටද? මේ ආණ්ඩුවේ පාර්ශවවලට තමයි. එහෙමනම් මේ අන්තර්කාලීන ආණ්ඩුවක් කියන සංකල්පය හැදෙන්නේ ඔන්න ඔය කියන මූලික පිළිගැනීම යට. අන්තර්කාලීන කියන එක ඇතුළෙම තියෙනවා අන්තර්කාලීන ආණ්ඩුවක් හැදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව පිළිගත් ක්‍රමය අනුව අන්තර්කාලීන යම් පාලනයක් කියලා කියන්නේ ව්‍යවස්ථාවට අනුව ඒක ජනවරමට පටහැනි වෙන්න බෑ. එහෙමනම් එතන ආයි ගැටුමක්. ජනවරමට අනුව විපක්ෂය මේකට සම්බන්ධ කරගන්න බෑ මූලික වටේදී කොන්දේසි සහිත. මේ පාර්ශව විසින් විසඳුමක් ඉදිරිපත් කරා. කෙටි කාලීනව මේ තියෙන ඩොලර් අර්බුදය පියමන් කරගෙන කොහොමද මේ අත්‍යවශ්‍ය වටික පවත්වාගන්නේ? පුනරුවන් මැතිතුමා වගේ දීර්ඝ කාලීනව අවුරුදු දෙකක් තුනක් තුල නිශ්චිත ක්‍රියාමාර්ග මේ ආර්ථික මොඩලය වෙනස් කරලා මේ වෙළඳ හිගය පාලනය කරගන්න, ගෙවුම් ශීර්ෂකයේ පාලනය කරගන්න, ආදායම් වර්ධනය කරගන්න. ඒ කොහොමද? ඒ සැලසුම 1 2 3 4 නිශ්චිතව කියනකොට බොරු සංකල්ප ඉදිරිපත් කළා හරියන්නේ නැහැ. ඒතර එන්නේ වැඩපිළිවෙල සමග පාලන ක්‍රමවේදයක් කොහොමද කරන්නේ? කැබිනට් එක හදන්නේ කවුද? විධායක සභාවක් හැදෙනවද? අර අපේ විරසෝන් මැතිතුමා කිව්වා එහෙම යෝජනා කරලා තියෙනවා කියලා. අන්න ඒක කියන්න ඕන මහජනයා. ඒක ආණ්ඩුව සමග ජනාධිපතිතුමා සමග එකඟතාවයක් ඇති කරගන්න ඕන. මේක එක විසඳුමක් අර කලින් කියපු විසඳුම් වලට අමතරව. එතකොට පුළුවන් වෙනවා විපක්ෂයටත් අභියෝග කරන්න. ඇයි මේ අය එකතු වෙලා යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා නම් අපි අර්බුදය පියමන් කරන්නේ මෙහෙමයි කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව කියලා. ඒතර විපක්ෂයට ඒකේ අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒක පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එහෙම ප්‍රතික්ෂේප කරොත් ඒගොල්ලන්ට බලපෑමක් එනවා. එහෙනම් හරි දෙයක් කියන්නේ. ඒතර උද්ඝෝෂණයකටත් බලපෑමක් එනවා. ගෝඨාගෝහම් සටන් පාඩේ නවතින්නේ නැතුව හරියට කළ යුතු දේ මොකද්ද කියලා කියපිය කියලා විපක්ෂයට කියනවා. ඒතර විපක්ෂයත් යම් අරුබුදයකට මුහුණ දෙනවා මේ ඔරු සටන කරන්න බැරි වෙනවා. ඇත්ත සටන් පාඩයක් බිමේ ගේන්න ඒකෙන් බලපෑම එනවා. ඒ වැඩ පිළිවෙල ඉදිරිපත් එහෙම නැතුව බලවත් විදිය ආණ්ඩුවේ වර්තමාන මෙතෙක් ආපු පාලන තන්ත්‍රය විධි ක්‍රමයේ යටත් කරලා අන්තර්කාලීනව නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කරලා අවසන් කරන්න අන්තර්කාලීන කියන එකේ තේරුම එකයි නිශ්චිත කාලයක් ඒ කාලය තුල නිශ්චිත කර්තව්‍යයකට තමයි මේ අන්තර්කාලීන ආණ්ඩුව හදන්නේ. ඒතොර මේ නිශ්චිත කර්තව්‍ය අවසන් වෙනකොට අවසන් කරන්නම බැරුණොත් යම් කරුණු අවසන් කරාට පස්සේ මැතිවරණයකට ගිහිල්ලා නව ජනවරමක් නිර්මාණය කරන්න අවස්ථාව දෙන්න. ඒතොර විපක්ෂයේ බලවේග ඒ ක්‍රියාවලියට කැමති නම් ඔවුන්ට කොන්දේසි විරහිතව ඒකට සම්බන්ධ වෙන්න බාධාවක් නැහැ. හැබැයි ජනවරම අනුව ඒක කරන්න ඕන ආණ්ඩුවේ පාර්ශ්ව විසින්. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දවස් 7ක් මා ස්වාධීන පුරවැසියෙක් ලෙස මේක දකින්න උත්සාහ කරන්නේ. මේ ආණ්ඩුවේ ස්වාධීන වෙච්ච පාර්ශ්ව වලට චෝදනාවක් තියෙනවා. මොනවද දවස් 7ක් කරේ? ආණ්ඩුවත් එක්ක මේක සාකච්ඡා කරන්නේ නැතුව ආණ්ඩුව යටත් කරලා මෙන්න මේ වැඩ පිළිවෙල රටට ඉදිරිපත් කරලා මේ අර්බුදය පියමන් කරන්න මේ ඉන්දියාවේ ගොදුරක් බවට පත් වෙන එක ඉන්දෝ පැසිෆික් න්‍යාය පත්‍රයේ ගොදුරක් බවට පත් වෙන එක බලක්වන්න ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග ඔවුන් මේ සෑහෙන්නේ නැහැ කියන එක මේ දවස් 7ක් බලා සිටීමත් වරදක් එක පැත්තකින්. දෙවෙනි එක ඔවුන් ඉදිරිපත් කරපු ඒ ලියවිල්ලේ කියලා නැහැ නිශ්චිත වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරන්න. ඒක අඩුවක්. ඔය හැමදාම කතා කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඕවා ගැන ඕන නම් දැනටමත් ඔය ඩිමෝ බට්ටෙක් පුරවලා ගේන්න පුළුවන් ඔය ආයතන වල කලින් හදපු ප්‍රතිපත්ති තියෙනවා. ඒ ඔය සම්ප්‍රදායන කුල සංකල්පීය කරුණු. දැනුත් හදමින් ඉන්නවා එකක්. ඒ ඕක දැම්මයි කියලා මේ උද්ඝෝෂකයන්ගේ විශ්වාසය හැදෙන්නවත් ඇත්ත අර්බුදේ පියමන් කරන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථික මොඩලය දැන් අපේ සමහර විද්වතුන් කියනවා ඒ අය කියන්නේ මේ පාලනය සම්බන්ධයෙන් පමණයි කියන්නේ. මොඩලය වෙනස් කිරීම කියන්නේ අපේ හිටපු විගණකතුමා මම එතුමාට ගරු කරන කෙනෙක්. හැබැයි එතුමා කියන්නේ මොකක්ද? මේ අපායට යන බස් රථයේ එතුමා කියනවා මේ බස් රථය යන්නේ අපායට. මේ බස් රථය පාලනය කිරීමේ විනිවිදභාවය තියෙන්න ඕනේ. එහෙනම් කළු ග්ලාස් දාන්න එපා විනිවිදභාවය සඳහා ජනෙල් අරගෙන යන්න. කොන්දොස්ට මාටියා ගහන්න දෙන්න එපා. ඒක හරියට මේ ටිකට් මැෂින් එක හඳුනලා දීලා හරියට මේ ගණන් හෙලව බලන්න. ඩ්‍රයිවර්ට ඩීසල් වලින් මාටියා ගහන්න දෙන්න එපා. ඒවා හරියට රෙකෝඩ්ස් තියාගන්න ඕන, හරියට බලන්න ඕන, ඔඩිට් කරන්න ඕන. හැබැයි යන්නේ කොහාටද බස් එකේ? අපායට යන්නේ. ඒතර එතුමාලා කියන්නේ නෑ මේ විද්වතුන් මේ පාර වෙනස් කරන්නේ කොහොමද? ආර්ථික ගුණ්ඩෝන මැතිතුමා කිව්වා වගේ මොඩලය වෙනස් කරන්නේ කොහොමද කියලා අසමක සාකච්ඡාවක් නෑ. අපායට යන පාරේ වාහනේ හරියට යන්නේ කොහොමද? තෙල් පරපරිසයෙන් පාවිච්චි කරන්නේ කොහොමද? ටිකට් හරියට කඩන්නේ කොහොමද? චෙක් කරලා බලලා ටිකට්
හොරෙන් යන්නේ උන් අල්ලන්නේ කොහොමද? මේ ඒවා ගැන කියන්නේ. ඒක විතරක් සෑහෙන්නේ නැහැ. පාලනය සම්බන්ධයෙන් අවම මේ කොන්දේසි ටික සපුරන්න ඕනේ. ඒක දැන් නැහැ ඒක ඇත්ත. අපි ආර්ථික මොඩලය වෙනස් කරන්නේ නැතුව මේ දර්ශනය වෙනස් කරන්නේ නැතුව මේ අරුබුදේ පියමන් කරන්න. එතකොට මේ අපේ විපක්ෂ මේ ආණ්ඩුවේ ස්වාධීන වෙච්ච පාර්ශවයේ ඉදිරිපත් කරපු ලියවිල්ලේ මේ කාරණේ නැහැ. ඒ වෙනුවට උන් මම දැක්ක දාලා තියෙනවා මේ විද්වත් මණ්ඩල පත් කරන. මේ දැන් ඔය මහ බැංකුවට පත් කරපු භාණ්ඩාගාරට පත් කරපු ලොක්කු දෙන්නත් මේ අඟහරු ලෝකෙන් ආපු අය නෙමෙයි. මේ අවුරුදු 20ක් 30ක් මේ වලපල්ලට යන්න පාර පෙන්නපු උපදෙස් දීපු කට්ටිය. එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ අය නැවත කමිටු වලට දැම්මයි කියලා මේ අරුබුදේ විසඳන්න බෑ. එහෙම කමිටු කතාවක් කියන්නේ අර නිශ්චිත වැඩපිළිවෙල රටට ඉදිරිපත් නොකර මග අරින්නද කියන ප්‍රශ්නේ මහජනයා තුළ ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. මහජනයා තුළ සැකසංකා ඇති කරලා අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න බෑ. දැඩි විශ්වාසයක් මහජනයා තුළ ඇති කරවන්න ඕන. මේ අය එන්නේ මේ වැඩේ කරන්න. මේ අය එන්නේ වරප්‍රසාද ගන්න නෙමෙයි, නැවත ඇමතිකම් ගන්න නෙමෙයි. කරන වැඩේ හරියට කියලාලු කරන්න හදන්න. එහෙම නොකියුවොත් ඒ අය එන්නේ නැහැ. එහෙනම් එතකොට විශ්වාසය හැදෙනවා. එතකොට කියපු දේ වැරදි නම් එතකොට විපක්ෂයට පුළුවන් වැරදි මේවා කරලා හරියන්නේ නැහැ, මෙන්න මේක කරපන් කියලා කියන්නේ සංවාදය හැදෙනවා. එතකොට මේ ලියුමේ ඒක නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි මම අත්විඳපු දෙයක් තියෙනවා 1988 යම් ආකාරයකට ඒ ක්‍රියාවලියට බාහිරින් ඉඳලා මැදිහත් වීමක් කළා මම. ඒ නිසා මම දන්නවා ඒක ඇතුළේ සිදු වුණේ මොකක්ද කියලා. 88 අර මහා විනාශය වළක්වන්න ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හදන සංවාදයක් තිබුණා. ඒ සංවාදයේ කඩාකප්පල් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ බලවේගයේ අයත් කටයුතු කරා. ජවිපෙ මේක ඇතුළට ගන්න එක වළක්වන්න ඕනයි කියලා. මම නම් කියන්නේ නැහැ කවුද කියලා. ජවිපෙ හිටපු අතිදාවනකාරී බූරෝ ටිකකුත් එකට එරෙහිව වැඩ කරා. ඒ වගේම සෝමන් සමරසිංහ වගේ උපාය මාර්ගික විශේෂඥයෙකුත් එතනදී පාර වරද්ද ගත්තා. ඒක ඇද ඉඳලා ඒ අවස්ථාව මග ඇරියා. ඒ නිසා 88න් පස්සේ මහා මලමිනි කඳු ගොඩ ගැහෙන විනාශයකට අපි ගමන්. එදා ඒ ප්‍රධානතවාදී ජාතික පෙරමුණ හරහා හැරවුමක් ගන්න පුළුවන් වුණා නම්, එක්සිට් එකක් ගන්න පුළුවන් වුණා නම් අර මහා විනාශය සිදු වෙන්නේ නැහැ. ඒතොර මෙදා මේ අන්තර්කාලීන ආණ්ඩුව කියන්නේ ඒ වගේම එක්සිට් එකක්. හරියට මේ උද්ඝෝෂකයෝ අතර විශ්වාසය ඇති කරලා. මෙතන උද්ඝෝෂණයේ අනිත් කාරණය තමයි මේ උද්ඝෝෂණයට මේ රටේ ලක්ෂ 5 මේ මිලියන 15ක් වෙච්ච ඡන්දදායකයෝ සියලු දෙනා එතන නියෝජනය වෙන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නේ පීඩා විඳින දුකටපත් වෙච්ච මිනිසුන්ගේ අතිබහුතරය නියෝජනය වෙන්නේ නැහැ. යම් ආකාරයක මධ්‍යම පන්තික කොටස් තමයි ඒක නියෝජනය වෙන්නේ. ඒ අය කියන සටන් පාට සියල්ල ඉටු කරන්න ඕනයි කියලා මානසික බාධක පනව ගන්න අවශ්‍ය නැහැ. ඒතර මෙතන අපි කොන්දේසි දැම්මොත් මේ සන්දානය බලවත් ලෙස හදන්න බැරි වෙන ආකාරයට. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කිරීම කියන්නේ. මා පුද්ගලිකව කිසිදු දේශපාලන සමතාවයක් නැතුව මම පුද්ගලිකව හිතන්නේ මේ අතීත අත්දැකීම් මට පුද්ගලික ලෙස වාක්‍යමක් තියෙනවා මේ මහා විනාශයක් අත්දකලා තියෙනවා. ඒවා නවත්තන්න බැරි වෙච්ච එකේ වේදනාව ඒවට දායක වෙලා නවත්තන්න බැරි වෙච්ච එකේ විනාශයන්ගේ වේදනාව හැමදාම ජීවිතේ හැම දවසකම මේ වේදනාව ගෙවනවා. ඒකට ඒ නිසා වගකීමක් තියෙනවා මේක කියන්න කිසිදු ભેදයක් නැතුව පුරවැසියෙක් විදිහට. එතකොට අද මේක ඇතුලේ අද මේ යම් සුළු පිරිසක් සිංහල බෞද්ධ බලවේගයට ප්‍රහාර දෙනවා. එතන ආගමික උමනාවල් තියෙනවා, ජාතික උමනාව. අපි දැක්කා කොහොමද මේ සංයුතිය කොහොමද කියලා ගෝල් බේස් එකේ අර මේ ආගමික වතාවත් කරනකොට ඊයේ මේ නෝම්බි අවසන් කරන ආගමික වතාව තුළ දැක්කා ඒ සංයුතිය සාමාන්‍ය ජන වර්ගයේ සංයුතිය නෙවෙයි, එතන විශේෂ සංයුතියක් තිබුණයි. ඊළඟ අද කාදිලතුමා දැන හෝන දන කරන ප්‍රකාශ වලින් එතන වෙනම පෙළ ගැස්මක් තිබෙනවා. ඊළඟ සමාජ ජාල වලින් ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට ගහන ප්‍රහාරය, ජාතික මතවාදයට ගහන ප්‍රහාරය, යුද්ධ ජයග්‍රහණයට ගහන ප්‍රහාරය ඒක ඉතා බලවත්ව තියෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ චරිතයට යම් විරෝධයක් තියෙනවා. ඒක හරි. එතුමා ඇමතිකම් ගන්නේ නැතුව අගමැතිකමේ භූමිකාව විතරක් ඉටු කරොත් සමහරට ඒ ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්. මහජන විරෝධය අනිත් දේවල් වලින් සමනය වෙනවා නම් මොකද පොදු ජන පෙරමුණ කියන පක්ෂයට මේක ඇතුළේ භූමිකාවක් තියෙනවා. පොදු ජන පෙරමුණ කියන එක මූදට දාන්න බෑ. යථාර්ථය ඒකයි. පොදු ජන පෙරමුණ යම් බසිල් රාජපක්ෂගේ
ග්‍රහණයෙන් ගලවගෙන ඒක කැලේ අරන් යන්න දෙන්නේ නැතුව ඒකේ යහපත් මිනිස්සු ඉන්නවා. ඒක මේ රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒක යම් පාරක තියාගෙන යන්න. ඒක හරහා නැවත ප්‍රතිවිප්ලව කරන එක වළක්වන්න. මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීම අවශ්‍යයි. ඔහු ඉවත් කිරීමෙන් සිදු වෙන්න පුළුවන් මොකක්ද? ආයේ අගමැතිවරයා කවුද කියලා ආයේ මේක ඇතුලේ අභ්‍යන්තර ගැටලුකුත් නැති. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉවත් කිරීමෙන් විසඳුම එනවා නම් ප්‍රශ්නයක් නැහැ. අර අනික් විසඳුම් ඔක්කොම ඉදිරිපත් කරලා ඒක අවසානයේ කතා කරන්න ඕනේ කන්නේ. ඒ විසඳුම් වලින් පස්සෙත් මහජනයා කියනවා නෑ මහින්ද රාජපක්ෂ යන්න ඕනේ කියලා ඒක තුමත් එක්ක සාකච්ඡා කරන එක වෙනම කාරණයක්. එතකොට මෙතන දැන් මේක ඇතුලේ යුද්ධ ජයග්‍රහණයට පහර දීමකුත් තියෙනවා. ඒ නිසා මේකදී මහින්ද රාජපක්ෂ චරිතයට ගෝඨාභය රාජපක්ෂ චරිතයට වගේම විශේෂිතව පහර ගැනීමක් තියෙනවා. බැසිල් රාජපක්ෂට එහෙම පහර දීමක් නැහැ. මේ උද්ඝෝෂකයා අතර කපුටු කාක්කා කියනවා මිසක් දැඩි ලෙස දැන් හරිම නම් බැසිල් රාජපක්ෂ මහත්මයාටයි ආටිගලටයි ටීවී ජයසුන්දරටයි විරුද්ධව කියන්නේ ඔවුන් දැනුවත්ව මා පුද්ගලිකව විශ්වාස කරනවා එතන රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණයක් සිදු වුණා. රාජ්‍ය වටන්න වැරදි උපදෙස් වැරදි පරිපාලන ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන්ට විරුද්ධව ජනාධිපති කොමිෂන් සභාවක සභාවක් දාන්න ඕනේ. එතකොට ප්‍රජා ආයිතිය අහෝසි කරන්න පුළුවන්. ඒතකොට ව්‍යවස්ථා සංශෝධනය කරලා ද්විත්ව පුරවැසි කතන්දර ඕනේ නැහැ. ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නේ නීතියෙන් විසඳන්න ඕන නම් ඒකට ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕනේ නැහැ. පනත කිරුත් එක බේරන්න පුළුවන්. එතකොට මේ බැසිල් රාජපක්ෂට එරෙහි විරෝධයට වඩා මේ ආණ්ඩුවේ තවත් ඉන්නවා නූගත් ගොන් තකතිරු മന്ത്രി අමාත්‍යවරු කීප දෙනෙක් ඔවුන්ට විරුද්ධව මේ තීන්දුව ගත යුතුයි කියන එක වෙනුවට පළමුවටදී මහින්ද රාජපක්ෂට පහර දිය යුතුයි කියන එක නිවැරදි දේශපාලන උපාය මාර්ගයක් ලෙස මා පුද්ගලිකව දකින්නේ නැහැ. ඒක එහෙම තෝරන්න දේශපාලන පක්ෂ වලට අයිතිය තියෙනවා. ඒතර එවැනි ප්‍රශ්න නිසා මේ අන්තර්කාලීන ආණ්ඩුව බලවත් ලෙස හදන්න බැරි වුණා. එහෙම බලවත් ලෙස හදන්න බැරි වුණොත් ඒකටත් පවතින්න බැරි වෙනවා. ඒකත් මේ කියන අර 29 වෙනි ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වෙලා වෙන්න බලා ඉන්න අයගේ ප්‍රාර්ථනාවයි. බලවත් ලෙස මේ ස්වාධීන පාර්ශව නැවත තමන්ගේ කොන්දේසි වෙනස් කරලා එතකොට ඕන් ආණ්ඩුව යටත් කරන්න ගිහිල්ලා කොන්දේසි වෙනස් කරලා යටත් වුණොත් එතන ඒක බලවත් සංවිධානයක් හැදෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂලා යටත් කරන්න පුළුවන් සංවිධානයක් හැදෙන්නේ නැහැ. බලව්‍යුහයක් හැදෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂට විරුද්ධව ජනාධිපති කොමිසමක් දාන්න ඕන කියන දේ පිළිගන්න බලව්‍යුහයක් හැදෙන්නේ නැහැ. ඔය ඉන්න තක්කඩි කෑ ගහන අයට ඇමතිකම් නොදී යුතුයි කියන බලවත් බලව්‍යුහයක් හදන්න හම්බෙන්නේ නැහැ. ඒක නැමිලා නම් යන්නේ. නැමෙන්නේ නැති වෙන්න යෝජනා කියනවා. ඊළඟට ව්‍යවස්ථා සංශෝධන යෝජනා. අපි ජාතික සංවිධාන හැටියට ඒකට බරපතල ලෙස විරුද්ධයි. ඒක පැහැදිලිව කියන්න ඕන. මේ ව්‍යවස්ථා මේ වෙලාවේ අපි දන්නවා දයාන් ජයතිලකට තමයි ඉස්සල්ලාම චූන් උනේ මේක දැක්කම. මේ 19 නැවත ගේම 20 අවශ්‍ය කිරීම කියන එක ඇතුලේ ඒකට ඇතුලේ මේ බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය පොඩි සංශෝධන දෙක තුන කාර්ක සභාව අවස්ථාවේදී ඇතුළට දැමීමේ අනතුරක් මේ ජනවරමක් ලැබෙන්නේ නැහැ ව්‍යවස්ථා සංශෝධනය කරා. මේ මගුල් කරන්න ගිහිල්ලා ව්‍යවස්ථා සංශෝධන වලට ගිහිලා බෙදුම්වාදී බලවේග වල ඉස්ලාම් අන්තවාදී බලවේග ඒක ඇතුළට ඔවුන්ගේ ඡන්දය ගන්න විජේදාස රාජපක්ෂ මහත්තයා තාම ජීවතුන් අතර ඉන්නවා. 19 වෙනි සංශෝධනයේ මොනතරම් හැන්සාඩ් එක බැලුවොත් බලාගතයගේ මොනතරම් බලහත්කාරයෙන්ද කාරක සභාව අවස්ථාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40ක් පමණ ඇතුල් කරේ. දිනේෂ් ගුණවර්ධන මහත්තයලා අසරණව බලා හිටියා. ඔය සියලු දෙනා අසරණව බලා හිටියා. මොනතරම් බලවත් ලෙස දේව කරේ කියලා. එතුමත් තාම ඉන්නවා. ඒ අසරණව යටත් වෙච්ච අයත් ඉන්නවා. එදා කතානායක පුටුවේ පඹය වගේ ඉඳගෙන ඒකට ඉඩ දීපු අයත් ඉන්නවා. පාර්ලිමේන්තුව ඇතුලේ අද ඉන්නවා. ඒ නිසා අපේ ජාතික සංවිධානයට විශ්වාසයක් මේක ආපසු හරවන්න බෑ. ඒ සංශෝධන දෙක තුනක් ගෙනල්ලා 13 බලාත්මක කරොත් ඒ පාවා දීමට සියලු දෙනා වකිය යුතුයි. අපි එයාට කිසි දවසක සමාව දෙන්නේ නැහැ ඒ වරද කරොත්. නිසා අපි කියනවා ඒ සෙල්ලමට නම් යන්න හිණෙවත් හිතන්න එපා. දයාන් ජයතිකල චූන් වෙන ජයම්පති වික්‍රමරත්න චූන් වෙන අනවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන යෝජනා කරන්නත් එපා. යෝජනා කරන්න විලාස කරගන්න. ඒක මේ වෙලාව අවශ්‍ය නැහැ. බැසිල් රාජපක්ෂගේ කෙහෙල්මල ඉවර කරන්න ඕන නම් පක්කිරියම් කරන්න එපා කියලා කියන්නත්. ජනාධිපති කොමිසමක් දාපුවා එයා අනිවාර්යයෙන් වැරදිකාරයෙක්. එහෙම නැත්නම් පනතක් ගේන්න පුළුවන්. ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ. 19 දුර්ල තිබ්බා 20 දුර්ල තිබ්බා ඔය මගුල් ඔක්කොම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මහා නව
ජනවරමක් අරගෙන ඒ ජනවරමට අනුව මේ ජනවරමත් අභියෝගයට ලක් කරලා තියෙන ළඟ ව්‍යවස්ථා සංශෝධන කරන්න ඕනේ කියලා කතා කරන එක බාලපතල විදිහට උගුලකට කවුරු හරි ලණුවක් දෙනවා කියලා තමයි මට හිතෙන්නේ. කවුරු දුන්නත් කවුරු ලණුව ගිල්ලත් මේක භයානක දෙයක්. මේක අවසන් වෙන්න පුළුවන් අර මාර කියපු සියලු දෙනා යටත් ඌසා යටත් කරපු සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. 40ක් දාපු මිනිස්සුන්ට පැය දෙකමාරක් ඇතුලේ දෙක තුනක් පාරක් සභාවස්ථාවේ දාන්න බැරි වෙන්නේ. ඒ වෙලාවේ අපි ඔක්කොම ඉන්නේ එළියේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඔය හැන්සාඩ් දෙපාර්තමේන්තුවත් ඔය ඔක්කොමලා ප්‍රේමදාස කාලේ ඉඳලා ව්‍යවස්ථාව හොරට සංශෝධනය කරා. යෝජනා කරපු නැති දේවල් හැන්සාඩ් අන්තිමට හැන්සාඩ් එකකින් ආවා එළියට. එහෙම පාර්ලිමේන්තුවක් ඔක්කොම. ඒ නිසා කෝටි පොකෝටි ගන්න ඉන්දියාව වුණත් එකට සල්ලි දෙනවා. ඒකට මිනිස්සු මිලදී ගන්න පුළුවන්. පින් සිද්ධෝයි අපි වන්දලා කියනවා. මොකද අපිට විරුද්ධ වෙන්න වෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථා සෙල්ලමට නම් පිනෙන්වත් හිතන්න එපා. ඒක මේ වෙලාවේ මහජනට ඕන දෙයක් නෙමෙයි. මේ උද්ඝෝෂික විලර දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ විසඳන්න අපිට විද්වත් කමිටු වැඩන්නේ හරියට ඉදිරිපත් කරන්න. මෙන්න මෙහෙමයි ප්‍රශ්න විසඳන්නේ. කෙටි කාලීනව මේ ඩොලර් අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද? IMF එකෙන් ওই 3000 ගත්ත කියලා ඒක කරන්න බෑ. හරියට ඒක කරන්න තව දේශපාලන තීන්දුව ගන්න වෙනවා. ඒවා මොනවද? ඒවා බය නැතුව ගන්නවද? ඒවා කියන්න ඕන. ඊළඟට අර ගුණරුවන් මැතිතුමා කියපු මොඩලේ වෙනස් කිරීමෙන් වෙළඳහිගිය අවම කරගෙන ඩොලර් ආදායම වැඩි කරගන්න ක්‍රියාවලිය කුමක්ද? ඒක හරියට කියන්න ඕන. එහෙම නැතුව විද්වත් කමිටු පත් කරා කියලා අපි හොරාටන්න අපි එකඟ වෙන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධන කතාවට අපි කොහොමද එකගෙන ජාතික සංවිධාන. එතකොට මේ උද්ඝෝෂකයන්ට අපට ගිහිල්ලා එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒක භයානක තත්ත්වයක්. ජාතික බලවේගත් විරුද්ධ වෙනවා නම් මේ යෝජනාවලට එතකොට ප්‍රශ්නේ බරපතල වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වැඳලා කියනවා සීබුද්ධියෙන් වැඩ කරන්න කියලා මේ වෙලාව. මොකද මේ වෙලාවේ කොමන්තරණයක් තියෙනවා. එක්ක මේ කියන ආකාර දෙකක්. එක්ක මේ කියන අන්තර්කාලීන ආණ්ඩුව දුර්වල විදිහට හදන එක. එහෙම නැත්නම් ඒක හැදෙන්න දෙන්නේ නැතුව 88 අපේ ડોક્ટર නිමල් ඇවිල්ලා ඉන්නවා. නිමල් දන්නවා 88 මොකද වෙච්ච ඒ විනාශයට කොහොමද වුනේ කියලා. යම් පවනකට තුමක් දන්නවා. එතකොට ඒ විදියට මේක හදන්න බැරි වුණත් එකයි දුර්වල විදියට හැදුවත් එකයි. මේ දෙකම සතුරාට වාසාවක්. මොකද එතනින් වෙන්නේ අන්තිමට. එහෙම වුණොත් අද සාකච්ඡා අසාර්ථක වුණොත් හරි අද දුර්වල විදියට එහෙම ආණ්ඩුවක් හදන තැනකට ආවොත් වෙන්නේ මොකද්ද? විපක්ෂයට නැවත අවස්ථාව නිර්මාණය වෙනවා මේ අර්බුද හදන්න විශාල වශයෙන් දායක වෙච්ච පිරිසොත්. මේ 2018 මට මතක 2018 විතර තමයි ඔය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී ඩොලර් බිලියන 7.5ක බැඳුම් කර ස්වෛරී බැඳුම් කර වැඩි පොලියට නිකුත් කරපු කෙනා. දැන් යා ගෙනල්ලා තියෙනවා මේ උපදෙස් කණ්ඩත් ගෙනල්ලා. එයා ඒ පෞද්ගලික යපාලන ආණ්ඩුවේ මහ බැංකුව අධිපති. ඒතොර ඒ ආණ්ඩුවෙන් තමයි අර ගුණරුවන් මැතිතුමා කියපු ඩොලර් බිලියන 1.2ක් මේක වරාය විකුණලා ඒක ණය ගෙවන්න නැතුව මහා බංගාට දාලා ඒකත් කාබාසිනිය කරේ. ඉතින් එතකොට බලකිරීමක් වෙනවා. ඒ සෙට් එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න. දැන් විශ්වාස භංගයක් ගේනවා. ඒතර විශ්වාස භංගය අසං කරන්න සිද්ධ වෙනවා. අර මොකද්ද අන්තර්කාලීන ආණ්ඩුව ඒ සාකච්ඡාව බිඳවැටුණොත් විකල්පය මොකද්ද? මේ සජිත්ලත් එක්ක එකතු වෙලා අර විශ්වාස භංගය අසං කරලා ආණ්ඩුව පෙරලලා මේ අර්බුදය නිර්මාණය කරන්නත් දායක වෙච්ච අයගේ මේ උද්ඝෝෂකයා අතරත් විරෝධයට ලක් වෙන යම් පිරිසක් ඒ ඇතුළේ ඉන්නවා. ඒ අයත් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න. ඒතර මේ ජාතික ආණ්ඩුව කියන එක තමයි මේ බෙදුම්වාදී බලවේග පහුගිය දවස්වල ජයහාන් පෙරේරා, ජාවේද් යූසුෆ්ලා ඉන්දියාවේ යම් පාර්ශව කියමින් හිටියේ. මේක කරාම මේ ජනවරමත් අවශ්‍ය වෙනවා යම් ආකාරයකට උද්ඝෝෂණ සමනය කරන්න උන් උදව් කරයි. උද්ඝෝෂණ වලට පොම්ප කරන ක්‍රියාන්විතය මුදල් දෙන එක හරි ඒ රහසිගත ක්‍රියාන්විත අතහර තමයි සල්ලි ටිකක් දෙයි. එහෙනම් ඵලයන් ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා 13 බලාත්මක කිරීම තමයි ජාතික ආණ්ඩුවක පරම කර්තව්‍ය වෙන්නේ. මේ උගුලට පය තබන්න අවශ්‍ය යෝජනාවකුත් දැනටමත් කරලියට අවිල්ලා තියෙනවා. ඒ නිසා ජාතික ආණ්ඩුවක් හදන එක ජනවරමට පටහැනි ඉතාම භයානක. නිසා මේ වෙලාවේ සුදුසුම දේ තමයි මේ සිහිබුද්ධිය ජනාධිපතිතුමත් මේ ස්වාධීන වෙච්ච පාර්ශවත් එදා 88 කල වරද නොකරන සිහිබුද්ධිය එළවගෙන මහජනයාට විශ්වාස කළ හැකි ආකාරයට අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවා ගන්න. තව පැය කිහිපයකින් ඒ තීරණාත්මක සාකච්ඡාව එනවා. ඒක පිහිටුවට පස්සේ අපි ඔරාටන්න හදන්න නැතුව කොමිටි දානවා විද්වත් කොමිටි. ඔය මේකට කෙලවපු අයගෙන් කොමිටි දාලා හරියන්නේ නැහැ. බංගලාදේශයෙන් ගේනවා නම් අපි පිළිගන්නවා.
බංගලාදේශයේ දැන් ඩොලර් බිලියන 45,000ක් සංචිත තියෙනවා. මහා ජන බහුතර ජනයා ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්න මොඩලයක් හදලා තියෙනවා. අන්න එහෙනම් එහෙන් ගේන්නේ. ඔබතුමාලා කියනවා නම් අන්තර්කාලීන ආණ්ඩුවේ අර කියන විද්වත් කමිටු වලට පත් කරන්නේ බංගලාදේශයේ විද්වතුන් කියලා අපි පිළිගන්නවා. ඒ නිසා අපිට විද්වතුන්ගේ කමිටු වැඩක් නැහැ. ඒවත් උන්නම් දාගන්න අපිට ඕන නිශ්චිතව කරන්නේ මොනවද කියලා කියන්නේ. මෙන්න මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 ඩොලර් අර්බුදයට తాවකාලිකව මුහුණ දෙන්න මෙහෙම. ඊට පස්සේ මොඩලේ වෙනස් කරන්න මෙහෙම. මහජන අපේක්ෂා ඉටු කරන්න මෙහෙම. මේ ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදයට යට වෙනවා කියලා කතෝලික ප්‍රජාවගේ චෝදනාවක්. ඒකට උත්තරේ මොකද්ද? උත්තරේ ජනාධිපතිතුමා ආරම්භ කරනවා. ඉස්ලාම් අන්තවාදයේ අතු ගන්න යෝජනා 57ක් කැබිනට් එකට ගෙනාවා. බැසිල් රාජපක්ෂ එක කරන්න දෙන්නේ නැහැ. මොකද ත්‍රිෂාට්ලගේ හැකීම්ලගේ ඡන්ද ටික ගන්න. ඉතින් ඒක ක්‍රියාත්මක කරා නම් විශ්වාසය හැදෙනවා. මේ ආණ්ඩුව ඒවා කරනවා කියලා. මේ වියත්මකට සල්ලි දීපු අර පුද්ගලයා සීනි වලින් ගහපු මිලියන 15000 ආපසු අය කරගත්තා නම් අන්න එහෙනම් මේ දූෂණ වංචාවට විරුද්ධව පියවර ගන්නවා කියලා මහජනයා තුළ විශ්වාසය ඇති. ඒවා කරනවා කියලා කියන්නේ ටික කාලෙකින් කරන්න පුළුවන්. අල්ලස් පනත සංශෝධනය කරලා බඳුන් කර වංචාවෙන් නිදහස් වෙච්ච මිනිසුන්ට නැවත නඩු පවරන්න පුළුවන් ජනාධිපති කොමිසමේ සාක්ෂි අනුව. ඒක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම දැම්මා ඒක පාර්ලිමේන්තුවට. හැබැයි එතුමාවත් දැන් ඒක කියන්නේ නැහැ. එතුමාට තමතක වෙලා. දැන් එනම් පුළුවන් වහාම පොරොන්දුවක් දෙන්න අපි අල්ලස් පනත සංශෝධනය කරන මෙන්න මෙච්චර දවස් ටිකකින් මේ රැළ මාපව් ගේනවා අධිකරණයට. ඒතොර ඒ විදිහට අර මොඩලේ වෙනස් කරන විදිය කියලා විතරක් නෙවෙයි මහජනයාට කේන්ති ගිහිල්ලා ඉන්න විශ්වාසය බිඳිලා තියෙන කාරණා ටිකක් තියෙනවා. ඒවත් පිටු කරලා විශ්වාසයක් දිනාගත්තොත් මේක පියමන් කරන්න පුළුවන්. නැත්නම් අපිට ඇති තරම් අත්දැකීම් තියෙනවා වරදවා ගැනීම සම්බන්ධයෙන්. ඒ අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන වරදවා ගන්න එපා කියලා පින් සිද්ධ වෙයි කියලා ඉල්ලා සිටිනවා. මොකද අපි ජාතියක් ලෙස ඇති වෙන්න වන්දි ගෙවලා තියෙනවා.